ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මාතර කැකුණදුර ගෝල්ඩන් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි එස්.එච්. රජනායක මහතාගේ ප්‍රියාදර භාර්යාව වූද පූජනීය තලල්ලේ චන්දකිරි ස්වාමින් වහන්සේ ඇතුළු දූ දරුවන්ගේ සෙනෙහවර මෑණියන් වූ සාමා රජනායක මහත්මිය පරලෝක සැපත් වී වසරක් පිරීම නිමිත්තෙන් එස්.එච්. රජනායක මහතා සහ දූදරු පිරිසද කොළඹ හත නාරද බෞද්ධ ධර්මායතනයේ දායක දායිකා පිරිසද දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තිය සාමා ගජනායක මෑණියන් හට මෙම කුසලයේ අනුමෝදන් වී භව ගමන සුවපත් කර ගනීවා සීල සත්‍යෝ සුවපත් වෙත්වා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සත්තිමේ භික්ඛවේ උදකූපමා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ සත්ත ඉද භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ සකින් නිමුංගෝ හෝති ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා නිමුජ්ජති ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා ඨිතෝ හෝති ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා විපස්සති විලෝකේති ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතරති ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පතිගාදපත්තෝ හෝති ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝති. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අද ප්‍රඥා නාලිකාව තුලින් හැම දිනම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ පින්වතුනි අංගුත්තර නිකායේ 4 වෙනි කොටසේ සත්තක නිපාතයට අයිති උදකූපම පුග්ගල කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍රයේ තියෙන විශේෂත්වයක් තමයි මේ උදකූපම පුග්ගල කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ අපිට උපමාවකින් පැහැදිලි කරනවා පුද්ගලයෝ 7 දෙනෙක් ගැන. පුද්ගල ස්වરૂප 7ක් ගැන. ඒ තමයි දැන් උදකූපම පුද්ගල කියන වචනේ තේරුම උදක කියන්නේ වතුරට කියන එක. ඒතර උදකෝපම පුද්ගල කියලා කියන්නේ මේ වතුරට වැටුණු මිනිස්සෙයින් උපමා කරගත්ත කියන එක. වතුරෙහි ගිලුණු කියන අදහස. මේ වතුරෙහි ගිලුණු මිනිස් ස්වභාව 7ක් උපමා කරගත්ත දේශනාව තමයි උදකූපම පුද්ගල සූත්‍රය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ උපමා උපමේය ඊටාම ලස්සනට පෙනෙන අවස්ථාවක් තමයි මේ සූත්‍ර දේශනාව. හරිද? දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ උපමා කරගන්නේ කොයි විදිහේ අයද කියලා. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ සකින් නිමුග්ගෝ හෝති.
මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ වතුරට වැටුණාට පස්සේ වතුරට වැටුනම තමයි ආයිත් ගොඩ එන්නේ නැහැ ගිලිනම යනවා. ඔන්න පළවෙනි ස්වභාවය. මතක තියාගන්න. හරිද? වතුරට වැටුනම තමයි ආයි ගොඩක් දකින්නවත් වතුරෙන් උඩටවත් දෙන්නේ නැහැ. එහෙම්මම නිමග්න වෙලා යනවා, ගිලිලා යනවා, ආයිත් මතුවෙන්නේ නැහැ. ඊළඟට තවත් පිරිසක් ඉන්නවා ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුජ්ජිත්වා නිමුච්ඡති. ඒගොල්ලෝ වතුරෙන් උඩට ඇවිල්ලා වතුරට වැටෙනවා. හැබැයි වතුරෙන් උඩට ඇවිල්ලා ඊට පස්සේ තමයි ගිල්ලා යන්නේ. ඒ දෙවෙනි පුද්ගල ස්වභාවය. හරිද? දැන් වතුරට ගැඹුරු වතුරකට වැටුනහම ඒ ගැඹුරු වතුරෙන් කොහොම හරි අතපය ගසා බසා දමමින් පණ බේරා ගැනීම සඳහා අරගල කරලා අමාරුවෙන් නමුත් වතුරෙන් උඩට මතුවෙනවා. හැබැයි වතුරෙන් උඩට මතු වුණාට වතුර උඩ රැඳෙන්න බෑ. වතුර උඩට බෙල්ල තියලා නැවත ආයෙත් ගිලිලා මියදිලා යනවා. ඒ දෙවෙනි ස්වභාවය. හරිද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉදපන භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ උම්මුජ්ජිත්වා ඨිතෝ හෝති. උම්මුජ්ජිත්වා ඨිතෝ හෝති. ඨිත කියලා කියන්නේ ස්ථಿತಿ ස්වභාවය. පවතිනවා කියන එක. හරිද? එතකොට වතුරට වැටෙනවා කෙනෙක් වතුරට වැටිලා වතුරේ ගිලුණට වතුරෙන් උඩට මතුවෙලා එයා කොහොම හරි වතුර උඩ රැඳිලා ඉන්නවා. වතුර උඩ රැඳිලා ඉන්නවා. පාවෙවි ඉන්නවා. පැහැදිලිද? පීනන්නේ නැහැ. පීනන්න පටන් අරගෙන නැහැ. මුකුත් දිය ගොඩ දන්නේ නැහැ. මේ ගොඩක් දන්නේ නැහැ. ඊතර මෙතර දන්නේ නැහැ. වතුරට වැටිලා තියෙනවා. වතුරේ ගිලිලා වතුරෙන් මතුවෙලා හැබැයි මැරෙන්නේ නැතුව නොමැරි වතුරේ පාවෙවි ඉන්නවා. හරිද? අපි කියන්නේ අර මේ කොහොම හරි නාසයට උඩින් වතුර යන්නේ නැතුව බේරිලා ඉන්නවා. හරි? එතකොට ඒක ඇවිල්ලා අමාරුවෙන් බේරිලා ඉන්න කෙනෙක්ගේ ස්වභාවයක්. තුන්වෙනි මනුෂ්‍ය ස්වභාවය. තුනයි. ඊළඟට හතරවෙනියා උම්මුජ්ජිත්වා විපස්සති විලෝකේති. එයා වතුරට වැටිලා ඊළඟට වතුරෙන් උඩට මතුවෙලා විපස්සති විලෝකේති. එයාගේ විශේෂ දෙයක් තියෙනවා. එයා වතුරෙන් උඩට ඇවිල්ලා නිකම් ඉන්නේ නැහැ තුන්වෙනියා වගේ. එයා ගොඩට යන දිශාවක් බලනවා. විපස්සති විලෝකේති. එයා දන්නවා ගොඩක් තියෙනවා. එතරක් තියෙනවා මෙතරක් තියෙනවා. එතකොට ගොඩට යන්න පුළුවන් පහසුම මඟ කොහෙද කියලා මඟ හොයන කෙනා ගොඩ දකින්න කෙනා තමයි මේ හතරවෙනි පුද්ගලයා. හරිද? මේ සූත්‍රයේ තියෙන්නේ ඉපිල වටපිට බලයි අනුවිලෝකනය කරයි. හරි ලස්සන වචන ටිකක්. හරිද? ඒ කියන්නේ එතර මෙතර බලනවා වටපිට බලනවා මේ ලොවේහි ඇතැන් පුද්ගලයෙක් ඉපිද යා යුතු මම්බලා තරණය කෙරේ. මේ යන්න ඕන පාර හොයා ගන්නවා. හරිද? හැබැයි තාම යන්නේ නැහැ. තාම පීනන්නේ නැහැ. ඒ කීවෙනිය ගැනද කිව්වේ? හතරවෙනි. පස්වෙනියා උම්මුජ්ජිත්වා පතරති. පතරති කියලා කියන්නේ තරණය කරනවා කියන එක. එතකොට පස්වෙනියා මොකද කරන්නේ? වතුරට වැටිලා වතුරෙන් උඩට මතුවෙලා ඊට පස්සේ යන ගොඩට යන මාවත හොයාගෙන ඒ මාවත ටිකෙන් ටික තරණය කරමින් පසු වෙන කෙනාට කියනවා උම්මුජ්ජිත්වා පතරති කියලා. ඒක ඇවිල්ලා මේ සූත්‍රයේ පස්වෙනි පුද්ගල ස්වરૂපේ. හරිද? එවන පහක් කිව්වා. ඊළඟට 6. 6 වෙනියා උම්මුජ්ජිත්වා පතිගාද පත්තෝ හෝති.
ප්‍රතිඝාතය කියන්නේ පතුල කියන එක. ප්‍රතිඝාතය කියලා කියන්නේ පතුල කියන එක. පතිඝාත පත්තෝ හෝති. පතුලෙහි ස්පර්ශය ලබනවා. හරිද? මේ ප්‍රතිඝාත පත්තෝ පතුලෙහි ස්පර්ශය ලබනවා. මොකද්ද මේ කියන්නේ? තරණය කරමින් එන කෙනාට අර ජලතලයේහි පතුල කියන්නේ වැලි තලාව කකුලට වදින්න පටන් ගන්නවා. එතකොට සතුටුයිද නැද්ද? සතුටුදායක අවස්ථාවක් නේ. පතිඝාතපත්තෝ හොති. දැන් ඉපිල ජලයෙන් ඉපිල තරණය කරමින් ඉඳලා ඒ තරණයෙහි පීනීමේ අවසන් කොටසට ඇවිල්ලා තියෙනවා දැන්. පිහිනීමේ අවසන් කොටසට ගොඩබිම දෙසට හොඳටම ලං වෙනකොට මොකද වෙන්නේ? අර පතුලෙහි ස්පර්ශය ලැබෙනවා. කකුලට පතුල වදින්න පටන් ගන්නවා. අන්න ඒ අවස්ථාව තමයි 6 වෙනි අවස්ථාව. 6 වෙනි අවස්ථාව. හරි? ඊළඟට 7 වෙනි අවස්ථාව. මොකද්ද? උම්මුජ්ජිත්වා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝති. මේ ජලතලය තරණය කරලා පරතරට පැමිණිලා වැලිතලාවෙහි ඉන්න කෙනා වැදිරිලා ඉන්න කෙනා වැලිතලාවෙහි සිටිනා කෙනාට මහණෙනි මම බ්‍රාහ්මන කියලා වර්ණනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැකලා තියෙනවනේ අර පිහිනුම් තරඟ අවසන් වෙච්ච වෙලාවට ක්‍රීඩකයෝ මොකද කරන්නේ? වැලිතලාවේ අත් දෙක පිටිපස්සට තියාගෙන කකුල් දෙක දිග ඇරගෙන බොහොම අමාරුවෙන් වෙහෙස නිවනවනේ නේද? ආන්නේ අවස්ථාව තමයි. ජලතලය තරණය කරලා ජලතලයෙන් ගොඩට ඇවිල්ලා වැලිතලෙහි වැටිතලෙහි වැතිරිලා වෙහෙස නිවනවා සතුට අත්දකින්නවා. අන්න ඒ කෙනාට මහණනි මම බ්‍රාහ්මන කියලා කියනවා කියලා බුදුහාඳුරු වදාරනවා. හරිද? දැන් මේ ඇවිල්ලා පුද්ගල ස්වરૂප හතක්. දැන් අපි බලනවා මේ පුද්ගල ස්වરૂප හත කාටද උපමා කරන්නේ කියලා. කාටද උපමා කරන්නේ කියලා මම කියලා දෙන්න. හැබැයි ඒ කියලා දෙනකොට එක දෙයක් තියෙනවා. අපිත් ඔතන ඉන්නවා. මේ ලෝකේ සෑම මිනිසෙක්ම මේ උපමාවට යටත්. ඒකයි මේ උපමාව බුදුරජාණන් වහන්සේගේ තියෙන අර මේ උපමා උපමේය භාවිතාවෙහි තියෙන මේ සර්වඥතා ඥානය ප්‍රකට වෙන තැන. මේ උපමාවට මුළු ලෝකේ සියලු මිනිස්සුන් යටත්. හරි? එතකොට අපිත් අයිති. එතකොට මේ බණ අහන නැත්තන්ට මේ ඇදිරි ඉන්න නැත්තන්ට විතරක් නෙමෙයි නිවසේ ඉන්න නැත්තන්ටත් පුළුවන් මේ තමන් කොතනද ඉන්නේ කියලා ගණනය කරගන්න. 1ද 2ද 3ද 4ද 5ද කියලා බලා ගන්න පුළුවන්. හරි? බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම වදාරනවා. කොහොමද? මහණෙනි කතංච භික්කවේ පුද්ගලෝ සකින් නිමුග්ගෝව හෝති. කවුද මේ එකවරකින්ම ගිලිලා යන පුද්ගලයා කියලා කියන්නේ? ඉදපන භික්කවේ කච්චෝ පුද්ගලෝ සමන්නාගතෝ හෝති. ඒකාන්ත කාලකේහි අකුසලේහි ධම්මේහි. සමහර පුද්ගලයෝ ඉන්නවා ඒකාන්තයෙන්ම අකුසල දහමින් සමන්වාගතයි. නියත මිත්‍යා දෘෂ්ටික යුක්තයි. ඒකාන්තයෙන්ම අකුසල දහමින් යුක්තයි. නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. ඒ කෙනාට මේ සංසාරේ ගොඩේමක් නැහැ. එයා මේ සසරට වැටෙනවා විතරයි. මේ සසරට වැටිලා ගිලී මියදී යනවා. සසරින් අත මිදීමක් ප්‍රකට වෙන්නේම නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. කොච්චර බරපතල කාරණාවක්ද නේද? දැන් ගොඩාක් ඇත්තෝ අපෙන් අහනවා ස්වාමීනි කොච්චර නරක කෙනෙක් වුණත් උහම ගිහිල්ලා කවදා හරි සසරෙන් ඈතර වෙනව නේද කියලා. පින්වතුනි ඒක මේ එහෙම අගක් මුලක් පෙන්වන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ නියතිවාදය කියලා තිබුණ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉගැන්වීම. නියතිවාදීන්ගේ ඉගැන්වීම තමයි නූල් බෝලයක නූල් පන්දුවක් දිගෑරියහම
ඒ නූල දිගෑදිලා ගිහිල්ලා කොහෙන් නමුත් කවදා හරි කෙලවර වෙන්න ඕනේ කියන නියතිය තමයි ඒගොල්ලෝ ගන්නෙ. අරගෙන ඒගොල්ලෝ කියනවා සත්‍යය සසරට වැටුණා නම් ඒකාන්තයෙන්ම කවදා හෝ නමුත් සසරෙන් එතර වීමකුත් වෙනවා කියලා. නමුත් මේ උපමාවෙන් පේනවා බුදුදහම එහෙම එකක් නෑ. ඒ කියන්නේ මේ නියත මිත්‍යා දෘෂ්ටියට වැටිච්ච, නියත අකුසලයට වැටිච්ච මිනිසයා බුදුරජාණන් වහන්සේ ඒ කෙනාගේ සසරෙන් අත මිදීමක් බුදුනුවණින් පෙන්වන්නේ නැහැ. ඒකයි මෙයාට උපමාවට පෙන්වන්නේ ගිලුණමයි කියලා. හරිද? එතකොට ඇත්තෝ එතකොට දෙව්දත් පස්සේ බුදු වන්නේ කියලා. ඇත්තටම ගත්තොත් පින්වතුනි ඒක පසු කාලීනව එන අදහසක්. අපි හිතමු එහෙම ඇත්තටම වෙනවා කියලා. උනත් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද දෙව්දත් බුදුරජාණන් වහන්සේට හතුරුකම් කළ බව ඇත්ත. හැබැයි හතුරුකම් කළ පමණින්ම දේවදත්ත කියලා කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටික මිනිසෙක් කියලා කියන්න බෑ. සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා. උන්වහන්සේ අවසන් මොහොතේ පවා උන්වහන්සේගෙන් සමාවිල්ලුවා. ඉතින් ඒ වගේ අකුසල සහගත මිනිසෙකුට උනත් ධර්මයේ පිහිටියොත් සසරින් අත මිදීමක් තියෙනවා. හැබැයි මේ පෙන්වන්නේ එහෙම ඇත්තුගෙන නෙමෙයි. මේ පෙන්වන්නේ ඒකාන්තයෙන්ම නියත මිත්‍යා දෘෂ්ටික. ඉතින් මේ ගැන ගොඩාක් විස්තර කරන්න ඕනේ නැහැ. දැන් අපි දන්නවනේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා, මූලික සම්මා දිට්ඨිය ගැන. ඇත්තටම පින්වතුනි සම්මා දිට්ඨිය විස්තර කරන්න ගියොත් මේ ධර්ම දේශනාව වෙන පැත්තකට යනවා. හැබැයි අපි දන්නවා, අපි අහලා තියෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින්නේ නැහැ. නිට්ටයයි සුඛයි ආත්මයි කියලා දකිනකොට එතන මුලාවක්ද නැද්ද? මුලාවක් තියෙන්නේ. එතකොට එතනම තියෙන්නේ මිච්ඡා දිට්ඨිය. සක්කාය දිට්ඨිය. හැබැයි මූලික සම්මා දිට්ඨියක් කියලා එකක් තියෙනවනේ. අපි අර සූත්‍ර දේශනාවල කතා කරන්නේ නේද? ඒතර මූලික සම්මා දිට්ඨියක්. මොනවද මූලික සම්මා දිට්ඨියට අදාළ කාරණා? අත්ති දින්නම්, අත්ති යෙට්ටං, අත්ති හුතං, අත්ති සුකට දුක්ඛටාණං කම්මානම් පලං විපාකෝ, අත්ති අයං ලෝකෝ, අත්ති පරෝ ලෝකෝ, අත්ති මාතා, අත්ති පිතා, අත්ති සත්තා ඕපපාතිකා, අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මාපටිපන්නා ආදී වශයෙන් කාරණා 10ක් පෙන්වන බුදුහාඳුරු. ඒකේ පෙන්වන්නේ මොනවාද? මේ ලෝකේ දානය කියලා එකක් තියෙනවා. දුන් දෙයට විපාක තියෙනවා. සිල්වතුන්ට ගන්න පුද පූජා සත්කාරවල විපාක තියෙනවා. ඊට පස්සේ මෙලවක් කියලා එකක් තියෙනවා. පරලොවක් කියලා එකක් තියෙනවා. කර්මය කර්ම විපාක කියලා දෙයක් තියෙනවා. අම්මා තාත්තා කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නට කරන පුද සත්කාර වලට විපාක තියෙනවා. මේ ලෝකේ ඊටාම සුද්ධ ඇහැට නොපෙනෙන ඕපපාතික සත්ත්ව කොට්ටාස ඉන්නවා. අපිට වඩා වෙනස් ස්වභාවයේ සත්ත්ව කොට්ටාස ඉන්නවා. ඊළඟට මේ ලෝකේ ප්‍රතිපත්තිය පුරුදු කරන පිළිවෙතින් සරු වෙච්ච ප්‍රතිපදාවෙන් යුක්ත සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණීන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒතර මේක මේ විදිහට පිළිගන්නේ නැති පිරිසක් ඉන්නවනේ. ඒගොල්ලෝ ඉතින් මොන දෘෂ්ටියද? මිච්ඡා දිට්ඨියට. දැන් හම්බෙලා නැද්ද ඔය ඇත්තන්ට ඕනතරම් මේ මැදිරියෙන් එහා පැත්තේ ලෝකෙ මේ තාප්පෙන් වලින් එහා පැත්තේ ලෝකෙදී මෙලවක් පරලොවක් විශ්වාස කරන්නේ නැතිවත් හම්බෙලා තියෙනවද නැද්ද? හම්බෙලා තියෙනවනේ. කර්මයේ කර්මඵල විශ්වාස කරන්නේ නැතිවත් හම්බෙලා නැද්ද? අම්මා තාත්තා විශ්වාස කරන්නේ නැතිවත් හම්බෙලා නැද්ද? අම්මා තාත්තගේ ගුණවත් අඳුරන්නේ නැතිවත් දුන් දෙහි විපාක තියෙනවා කියලා දන්නේ නැතිවත් හම්බෙලා නැද්ද? ඊළඟට මේ ලෝකේ සිල්වතුන් වහන්සේලා ඉන්නවා කියලා පිළිගන්නේ නැතිවත් හම්බෙලා නැද්ද? හම්බෙලා නැද්ද? ඔක්කොම හාමුදුරුවෝ දුස්සීලයි ශාසනය පිරිහිලා ඔක්කොම පිරිහිලා තියෙන ඔක්කොම මෙහෙමයි කියලා විනාශ වෙලා කියලා ඉන්නේ නැත්නම් හම්බෙලා නැද්ද? තියෙනවනේ. හරි. දැන් එතකොට ඒ මොකද්ද? මිච්ඡා දිට්ඨිය. හරි. දෙක කරන්න දෙයක් නැහැ. ඒක තමන්ගේ තම නැනපමණින් දැනගත යුතු තමන්ගේ ප්‍රඥාවෙන් දකින්න ටිකයි. තමන්ගේ නුවණේ ප්‍රමාණය ඒක. ඒක අපිට කරන්න දෙයක් නැහැ. හරි? එතකොට ආන්නයකට කියනවා නියත මිච්ඡා දිට්ඨිය කියලා.
එතකොට සසරක් දන්නේ නැති කෙනාට සසරින් මිදීමක් ගැන කොහොමද දන්නේ? නේ? දැන් සසරක් පිළිගන්නේ නැති මිනිස්සෙක් කොහොමද නිවනක් ගැන දනගන්නේ? දැන් කවුරු හරි විශ්වාස කරනවා නම් අපි මේ ජීවිතේ කෙලවර ශරීරයෙන් ජීවිතය අවසන් වෙනවා. ශරීරයේ ශාරීරික මරණයෙන් ජීවිතය අවසන් වෙනවා කියලා. එයා විශ්වාස කරන්නේ මරුණට පස්සේ ඔක්කොම ඉවරයි. වල දැම්මහම ආයෙ අපි පුනර්භවයක්, පුනරුත්පත්තියක්, සසරක්, ජීවිතයක් මුකුත් නැහැ ඉවරයි. එතකොට එයා මොකද කරන්නේ? මේ ජීවිතය පුළුවන් තරම් සතුටින් ගත කිරීම සඳහා කමින් බොමින් ප්‍රීති වෙමින් කටයුතු කරනවා. එතකොට එහෙම කටයුතු කරන කෙනාට මරණින් පස්සේ විමුක්තියක්, සැනසීමක්, නිවනක් එහෙම දෙයක් ගැන හිතන්නවත් පුළුවන්ද? බෑ, හිතන්න බෑ. මේ ජීවිතයේ විමුක්තියකුත් නැහැ, මරණින් පස්සේ සාංශාරික විමුක්තියකුත් නැහැ. නිවනක් ගැන කතා කරන්න පුළුවන් සසරක් පිළිගන්න කෙනාටනේ. සසරක් දකින්න නැති කෙනාට නිවනක් ගැන දකින්න බෑනේ. කොහොමද දකින්නේ? හරි, සාංශාරික කෙලවර දුක් රැස අවසන් කිරීමනේ නිවන. දැන් සසර දුකයි කියලා පිළිගන්නේ නැත්තම්, සංසාරයක් තියෙනවා කියලා එකක් පිළිගන්නේ නැත්තම්, ජීවිතේ දුක්ඛදායී දේවල් තියෙනවා කියලා පිළිගන්නේ නැත්තම්, එතකොට ඒ කෙනාට නිවනක් ගැන පෙන්වන්න නෑ. එයා මිච්ඡා දිට්ඨිකයි. ආන්නේ මිච්ඡා දිට්ඨික කෙනාට මොකද කියන්නේ? උම්මුජ්ජිතා නිමුජ්ජති, ගිලිලා යනවා. කිසි කතාවක් නෑ. ඒකේ ගොඩේමක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. හරි? ඊට පස්සේ ඊළඟ අවස්ථාව මොකද්ද? කතංච බික්කවේ පුද්ගලෝ උම්මුජ්ජිතා නිමුජ්ජති. මහණනි, මේ වතුරට වැටිලා උඩට ඇවිල්ලා ගිල්ලා යනවා කියන අවස්ථාව මොකද්ද? හරිද? බලන්න මේක කොච්චර ලස්සනයිද කියලා. මහණනි, මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් කුසල් දහම්හි ශ්‍රද්ධාව මැනවි. හිරි හොඳයි, ඔත්තප්පේ බොහොම හොඳයි, වීරිය බොහොම හොඳයි, ප්‍රඥාව හොඳයි කියලා කල්පනා කරනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා යා සසරට වැටිලා තියෙනවා. දැන් වතුරට වැටෙනවා කියන එකේ තේරුම දැන් හිතා ගන්නවා. මොකද්ද වතුරට වැටෙනවා කියලා කියන්නේ? සසරට වැටෙනවා කියලා. සසරට වැටිච්ච කෙනා ඊළඟට කල්පනා කරනවලු මේ ලෝකේ කුසල් දහම් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව බොහොම වටින දෙයක්. වීරිය බොහොම වටින දෙයක්. පවට තියෙන ලැජ්ජාව, බය බොහොම වටින දේවල්. ප්‍රඥාව බොහොම වටින දෙයක් කියලා කල්පනා කරනවා. සද්ධා, විරිය, හිරි, උත්තප්ප, ප්‍රඥා ආදී ධර්ම ගැන බොහොම ගෞරවයෙන් කටයුතු කරනවා. හැබැයි කටයුතු කර කර ඉඳලා ඊට පස්සේ මොකද වෙන්නේ? ශ්‍රද්ධාව වැඩෙන්නේ නැතුව යනවා. ශ්‍රද්ධාව නැති වෙලා යනවා. වීර නැති වෙලා යනවා. හරි? හිරිය, පවට තියෙන ලැජ්ජාව, බය දෙක නැති වෙලා යනවා. ප්‍රඥාව නැති වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? දැන් ආයිත් වතුරෙන් උඩට ආවා. දැන් වතුර උඩ රැඳෙන්නේ නෑ. දැන් ආයිත් ගිලිලා යනවා. එහෙමයි හම්බෙලා නැද්ද? හම්බෙලා නැද්ද? අපිට නම් ඕන තරම් හම්බ වෙනවා. හරි? ඒ කියන්නේ එක කාලෙකදී ඔන්න මේ බණහන්න ගියාය. සිල් සමාදන් වෙච්ච අය. භාවනා කරන්න ගියාය. හරිද? පැවිදි වෙන්න කියලා යන්න හිතාගෙන හිටපු අය ඉන්නවා. සූත්‍ර දේශනා කියවපු අය. කාලයක් යනකොට මොකද වෙන්නේ? අර ටික අමතක වෙලා යනවා. අර ටික මොකක්වත් නැතුව ගිහිල්ලා ආයිතර සාංශාරික ප්‍රවාහයට වැටෙනවා. කෙලෙස් ස්වභාවයට වැටෙනවා. වැටලා විනාශ වෙලා යනවා. විනාශ වෙලා යනවා. හරිද? ඉතින් ඒක තව ස්වභාවයක්. එතකොට ඔන්න දැන් පුද්ගල ස්වභාව දෙකක් ගැන කිව්වා. දැන් ඒගොල්ලන්ටත් ආයි ගොඩේමක් නැහැ. දැන් ඒගොල්ලෝ ආයි නැවත උඩට එනවා කියලා එකක් කියන්නේ නැහැ මෙතන. ඒගොල්ලෝ මිත්‍යා දිට්ඨියට වැටෙනවා, මිච්ඡා දිට්ඨියට වැටෙනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි පුද්ගලයා ගැන කොහොමද කිව්වේ? වතුරට වැටිලා, වතුරෙන් උඩට මතුවෙලා, වතුරේ උඩ රැඳිලා ඉන්න කෙනා කියලා කිව්වේ. මතකද? උම්මුජ්ජිත්වා ඨිතෝ හෝති කියලා කිව්වේ. වතුර උඩට ඇවිල්ලා වතුර උඩ මතුවෙලා ඉන්නවා කියලා කිව්වේ.
මේ කවුරු ගැනද කියන්නේ? බලන්න. මහණෙනි මේ ලෝකයේ ඇතැම් පුද්ගලයේ කුසල ධර්මයන්හි පිහිටි ශ්‍රද්ධාව මනා හිරිය මනාය. ශ්‍රද්ධාව බොහොම හොඳයි. හිරිය පවට තියෙන භය ලැජ්ජාව දෙක බොහොම හොඳයි. වීරය බොහොම හොඳයි. ප්‍රඥාව බොහොම හොඳයි කියලා කල්පනා කරනවා. කල්පනා කරලා සද්ධා විරිය සද්ධා හිරිය ඔත්තප්ප වීරය ප්‍රඥාදී ධර්ම දියුණු කරනවා. ඒ ධර්ම වල පිහිටලා ඉන්නවා. හරිද? එතකොට ඔහුගේ මේ ශ්‍රද්ධාදී ධර්ම ලොකුවට වැඩෙන්නෙත් නැහැලු. විශේෂයෙන් කියලා දිනු වෙන්නේ නැහැ. ඒ වගේම පිරෙහෙන්නෙත් නැහැ. පැහැදිලිද? ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, වීරය, ප්‍රඥාව මේ ධර්මයෝ විශේෂ වශයෙන් දිනු වෙන්නෙත් නැහැ. විශේෂ දිනුවක් ලබන්නෙත් නැහැ. හැබැයි මේ ධර්ම Taman තුළ තියෙනවා. ඒ වගේ පිහිටලා ඉන්නවා. පිරෙහෙන්නෙත් නැහැ. හැබැයි ඒවා නැති කරගන්නෙත් නැහැ. හරිද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවන්තයි. ඒ ශ්‍රද්ධාව දිනු වෙනවා කියලා කියන්නේ මොකද්ද එතකොට? අවිච්ඡ ප්‍රසාදයක් අචල ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා කියන එක. එහෙම වෙලා නැහැ. පවට තියෙන බය තියෙනවා. පවට තියෙන ලැජ්ජාව තියෙනවා. හැබැයි අරියකන්ත සීලයක් නෑ. නොකැඩෙන සිදුරු රහිත සීලයක් ඇති වෙලා නෑ. කැඩි කැඩි අමාරුවෙන් රකින්න සීලයක් තියෙනවා. සීලය අත්හැරලා දාලත් නෑ. සීලයක් තියෙනවා හැබැයි යන්තම් අල්ලගෙන ඉන්න සීලයක් තියෙනවා. එල්ලිලා ඉන්නවා සීලෙ කොහොම හරි. අත්හැරලත් නෑ. දියුණු සීලයකුත් නෙමෙයි. හරි? ඊළඟට වීරයත් එහෙමයි. සම්පූර්ණයෙන්ම කුසල ඡන්දයට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය දිනු කළත් නෑ. හැබැයි වීර්ය අත්හැරලත් නෑ. වීර්ය අත්හැරපු කෙනෙකුත් නෙමෙයි. වීර්ය හල කෙනෙක් නෙමෙයි. වීර්ය වඩනවා. වීර්ය වඩමින් පවතිනවා. හැබැයි වීර්ය වඩලා අවසන් වෙලා නෑ. ඊළඟට ප්‍රඥාව. සංසාරේ ස්වභාවය පිළිබඳ ගැඹුරු විදර්ශනාමය ප්‍රඥාවක් දිගින් දිගට දියුණු වෙන්නේ. ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ගැඹුරින් දකින්න පුළුවන් මනසක් ඇති වෙලා නැහැ. හැබැයි ඒ වුණාට ජීවිතය අනිත්‍යයි කියලා දන්නවා. සංසාරය අනිත්‍යයි කියලා දන්නවා. දුක දන්නවා. අනිත්‍ය දන්නවා. ප්‍රඥාවක් තියෙනවා. හැබැයි මේ ප්‍රඥාව දියුණු ප්‍රඥාවක් බවට පත් වෙලා වැඩුණු ප්‍රඥාවක් බවට පත් වෙලා නැහැ. මෙන්න මේ ස්වභාවය ගැන කියනවා මේ පුද්ගලයා කොයි වගේද වතුරෙන් උඩට මතුවෙලා ඉන්නවා හැබැයි ගිලෙන්නෙත් නැහැ පීනන්නෙත් නැහැ පාවිවි ඉන්නවා. අපි අර කිව්වේ බෙල්ල වතුරෙන් උඩ තියාගෙන ඉන්නවා. හරි? කීවෙනියද? තුන්වෙනිය. හතරවෙනි ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද? උපමාව මතක තියෙන්න ඕනේ. වතුරෙන් උඩට මතුවෙලා ගොඩබිමක් දකින්න කෙනා. ගොඩබිමක් අරමුණු කරන කෙනා. ඒ කියන්නේ එයා පීනන්න දන්නවා. එයා පීනන්න දන්න නිසා පීනන්න ලෑස්ති වෙනවා. පීනන්න ලෑස්ති වෙනකොට පින්වතුනි ගොඩබිම තියෙන දිශාව හොයාගන්න එපා නේද? දැන් අපි හිතමු ගොඩබිම ළඟ තියේදී අනිත් පැත්තට පීනුවොත් එහෙම වැඩක් නැහැ නේ පීනන්න දැනගත්තට. එතකොට එයා ඊතර මෙතර දකින්න. වඩාත් පහසු ඊතර වීම කොහෙද කියලා බලනවා. ඒකට ලං විය යුතු මාර්ගය කොහොමද කියලා බලනවා. අන්න එහෙම දකින්න කෙනා තමයි හතරවෙනියා කියලා පෙන්වන්නේ. කවුද මේ හතරවෙනියා? මහණනි කෙසේ හේන් පුද්ගලයා ඉපිල වටපිට බලන්නේ අනුවිලෝකනය කරන්නේ දෙයක්. මේ ලොවේහි ඇතැම් පුද්ගලෙක් කුසල ධර්මයන්හි ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, වැර ඊට පස්සේ ප්‍රඥාව මනායයි ඉල්පෙයි. මේ කුසල ධර්මයෝ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය ඊට පස්සේදී
වීර්ය ප්‍රඥාව බොහෝම හොඳයි කියලා ඒකේ පිහිටලා ඉන්නවා. ඒ පිහිටලා ඉන්න ගමන් මොකද කරන්නේ? එයා තුන් සංයෝජනයන් දුරු කරනවා කියලා වදාරනවා. මොනවාද තුන් සංයෝජනයන්? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. දැන් එතකොට මතුවෙනවා හතරවෙනි අවස්ථාවේදී මේ කවුරු ගැනද කියන්නේ කියලා. කවුරු ගැනද කියන්නේ මේ? සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ගැන කියන්නේ. ඒ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා සංසාරේ බය දැකලා සසරට ගිලෙන්නේ නැහැ. සසරට ගිලෙන්නේ නැතුව නිකම් ඉන්නේ නැහැ. එයා මේකෙන් ගොඩ යන්න පාරක් හොයා ගන්නවා. කොහොමද පාර හොයාගන්නේ? එයා මනවින් ශ්‍රද්ධාවේ පිහිටනවා. මනවින් හිරිය පවට තියෙන භය උපදව ගන්නවා, ලැජ්ජාව උපදව ගන්නවා. පවට තියෙන භය උපදව ගන්නවා. හරිද? ඊට පස්සේ මනවින් වීරිය උපදව ගන්නවා. ඊට පස්සේ මනවින් ප්‍රඥාව උපදව ගන්නවා. හරිද? අනිත්‍ය දර්ශනයක් ඇති කරගන්න. එතකොට ප්‍රඥාව ගැඹුරින් උපදව ගත්තා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය කැඩෙනවද නැද්ද? කැඩෙනවා. يعني ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දකින්න පුළුවන් මට්ටමට කෙනෙක් හිතක් දියුණු කරනවා කියලා කියන්නේ එයාගේ සක්කාය දිට්ඨිය බින්දින්න එපා නේද? දැන් සක්කාය දිට්ඨිය කියලා හැදෙන්නේ කොහොමද? අපි සරලව ගත්තොත් එහෙම ඉන්ද්‍රයන්ට අරමුණු වෙන ආරම්මණයන් නිට්ටය සුඛයි ආත්මයි මම මගේ කියලා දකින්න පුද්ගලත්වයෙන් දකින්න. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු ඒ ඔස්සේ සකස් කරගන්න ස්කන්ධයෝ අපි පුද්ගලත්වයෙන් දකින්න. මේ මමත්වයෙන් දකින්න පුද්ගල ස්වභාවයක සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය බිඳින්න නම් ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය දකින්න ගැඹුරු දියුණු මනසක් තියෙනවා. ඒකට භාවනා කරන්න ඕනේ, අනිත්‍ය වඩන්න ඕනේ. ඒ අනිත්‍ය වඩන්න පුළුවන් කෙනා තමයි මේ හතරවෙනි අවස්ථාවේ ඉන්නේ. ඒකයි අර උපමාවෙන් කියන්නේ ආ වතුරෙන් උඩට ඇවිල්ලා නිකන් ඉන්නේ. ගොඩ වෙන්න පාරක් හොයා ගන්නවා. පින්වතුනි, තාම ලස්සනට ඔය අත්දැකීම් ගැන කතා කරන අවස්ථාවල තියෙනවා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා. මේ සෝතාපන්න ඵලයටපත් වෙන අවස්ථාවේ නිවන අත්දකින්නවා කියලා. නිවන අත්දකින්නවා කියලා. ඒ කියන්නේ මොකද්ද? ගොඩබිම පේනවා කියන එක. මේ ගොඩබිමට තාම ගිහිල්ලා නැහැ. තාම ගොඩබිමට ගිහිල්ලා නැති වුණාට ගොඩබිම මොකද ඉන්නේ? ගොඩබිම පේනවා. දැන් ඇත්ත කතාව පින්වතුනි, ඔය ඇත්තයි මමයි අපි හැමෝම නිවන් දකින්න කැමතිනේ. හැබැයි අපි නිවන් සුඛය කොයි වගේද කියලා අත්දකින්නේ අපි දන්නේ නැහැනේ. අපිට යම්කිසි ආධ්‍යාත්මික ශාන්තියක් තියෙන බව ඇත්ත. සුවපත් සිතක් තියෙන බව ඇත්ත. ලෝකයට සාපේක්ෂව. හැබැයි ඔය ඇත්තවත් මමවත් තාම නිවන් සුවය කෙබඳුද කියලා අත්දැකලා නැ මොහොතකටවත්. يعني අපි දන්නේ. අපි ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය කෙරෙහි තියෙන බලවත් විශ්වාසය නිසා අපි විශ්වාස කරනවා එහෙම එකක් තියෙනවා. ඒක බොහොම සාන්තයි ප්‍රණීතයි කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය මත ශ්‍රද්ධාව මත පදනම් වෙලා අපි ප්‍රතිපදාව වඩනවා. හැබැයි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයට තියෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ නිවන් අවබෝධ කළා ඒ නිවන ශාන්තයි ප්‍රණීතයි කියන ශ්‍රද්ධාව විතරක්ම නෙමෙයි. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයට තියෙන අත්දැකීමක්. අනුභූතිමය ප්‍රඥාවක්. මොකක්ද අත්දැකීම? මේ නිවන් සුවය අත්දැකලා තියෙනවා. කෙලෙසුන්ගෙන් තොර සුවය අත්දැකලා තියෙනවා. ඒකයි කියන්නේ ගොඩබිම දැකලා තියෙනවා. ගොඩබිම පේනවා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා නියති සම්බෝධි පරායනයි කියලා කියන්නේ ඇයි? පීනන්නක් දන්නවනම් ගොඩබිම තීන තැනක් දන්නවනම් එයා ඒකාන්තයෙන් එතර වෙනවද නැද්ද? එතර වෙනවනේ පින්වතුනි. පීනන්නක් දන්නවනම් ගොඩබිම තීන තැනක් දන්නවනම් පාරත් පැහැදිලි නම් එයාගේ එතර වීම කියන එක සැක කරන්න දෙයක් නැහැ.
ආන්නේ නිසා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට කියනවා නියති සම්බෝධි පරායනයි කියලා. ඒකාන්තයෙන්ම නිවන් දකිනවා. හරි? පැහැදිලි නේද? හරි. ඊළඟට කීවෙනියද දැන්? පස්වෙනිය. පස්වෙනිය ගැන කියනකොට කොහොමද කිව්වේ මතකද? උම්මුජ්ජිතා පතරති. පිහිනගෙන යන කෙනා. කවුද මේ පිහිනගෙන යන කෙනා? මහණෙනි, කතංච භික්කවේ පුග්ගලෝ උම්මුජ්ජිතා පතරති. මහණෙනි, මේ ඉපිල තරණය කරන්න කවරේදයක්? ඉද භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ උම්මුජ්ජිතා සාදු සද්ද අකුසලේසු ධම්මේසු සාදු හිරි. සාදු කියන අදහස තමයි හොඳයි මැනවි කියන එක. හරි? කවුරු හරි කෙනෙක් වතුරෙන් ඉල්පිලා උඩට මතුවෙලා තරණය කරනවා. කොහොමද? කුසල ධර්මයන් බොහොම හොඳයි, ශ්‍රද්ධාව බොහොම හොඳයි, වීරිය බොහොම හොඳයි, හිරිය බොහොම හොඳයි, ඔත්තප්පය බොහොම හොඳයි, ප්‍රඥාව බොහොම හොඳයි කියලා ඉල්පෙනවා. අර සසරට වැටිච්ච ස්වභාවයෙන් ඉල්පෙනවා. ඉල්පිලා තුන් සංයෝජනයන් දුරු කරලා ඊළඟට රාග, දේශ, මෝහ ආදිය යටපත් කරමින් සකදාගාමි ඵලයටපත් වෙනවා. මොකක්ද එතකොට මෙතන මේ පිහිනනවා කියන කේ තේරුම? එතකොට පිහිනනවා කියන කේ තේරුම තමයි කාමරාග පටිග නැමැති ඊටාම ගැඹුරු ජලතලය තරණය කරමින් පසු වෙනවා කියන අවස්ථාව. දැන් එතකොට අර ලොකු ජලතලයෙන් අර්ථවත් කරනවා කාමරාගය සහ පටිගය. පින්වතුන් විශ්වාස කරනවාද සංයෝජන ධර්මයන්ගේ තියෙන අමාරුම සංයෝජන දෙක ඔය දෙකයි කියන එක විශ්වාස කරනවාද? පිළිගන්නවද? හරි. පින්වතුනි, කාමරාග පටිග කියන සංයෝජන ද්වය සෝවාන් ඵලෙදි දුරු වෙන්නේත් නැහැ, සකදාගාමි ඵලෙදි දුරු වෙන්නේත් නැහැ. කාමරාගය පටිගය දුරු කරන්න කොතෙන්ද යන්න ඕනේද? අනාගාමි ඵලයට වෙනකන් යන්න ඕනේ. අරහත් ඵලයේ සාක්ෂාත් කරනකොට අනිත් සංයෝජනයන් පහම දුරු කරලා අවසන් කරනවා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන සංයෝජනයන් පහම එකවර දුරු කරනවා. හැබැයි සෝතාපන්න ඵලයේදී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජනත්‍රය එකවර දුරු කරනවා. හැබැයි කාමරාග පටිග කියන සංයෝජන දෙක දුරු කරන්න සෝතාපන්න ශ්‍රාවකත්වයත් ළඟට සකදාගාමි ස්වභාවයත් දෙකම පසු කරලා අනාගාමි ස්වභාවය දක්වාම යා යුතු වෙනවා. ඒ කියන්නේ අපිට මේ සංයෝජන 10ෙහි පසු කරන්න තියෙන අමාරුම, තරණය කරන්න තියෙන අමාරුම අවස්ථාව තමයි කාමරාගය සහ පටිගය කියලා කියන්නේ. ඒක සාමාන්‍ය ජීවිතෙත් තේරෙනවනේ. කාමරාගයයි පටිගයයි දෙකට බැඳිච්ච ස්වභාවය තමයි අපේ බහුල වැඩි. එතකොට මේ කාමරාගය පටිගය කියන සංයෝජන දෙක සකදාගාමි ඵලය වෙනකොට තරණය කරලා අවසන් නැහැ. ඒකයි පස්වෙනි පුද්ගල අවස්ථාව ගැන විස්තර කරද්දී උපමාවට කියන්නේ තාවම පිහිනමින් සිටින කෙනා කියලා. පීනලා ඉවර නැහැ. පීන ඉන්නේ, පිහිනමින් ඉන්නේ, තරණය කරමින් ඉන්නේ. කාමරාග පටිග කියන ජලතලය පසු කරමින් ඉන්න කෙනා තමයි සකදාගාමි පුද්ගලයා. පැහැදිලිද? එතකොට ඊළඟ අවස්ථාව කීවෙනියද? 6 වෙනිය. 6 වෙනි අවස්ථාවේ අපි කිව්ව උපමාවට කතංච භික්කවේ පුග්ගලෝ උම්මුජ්ජිත්වා පටිඝාතපත්තෝ හෝති. ප්‍රතිඝාතේහි පිහිටන කෙනා කියනවා. ප්‍රතිඝාතය කිව්වේ වැලි තලයේ අහු වෙන කෙනා, වැලි තලයේහි පිහිටන කෙනා. දැන් එතකොට එයා පීනන අමාරුවෙන් ගොඩ වෙන්න තිබිච්ච ප්‍රමාණය ගොඩ වෙලා ඉවරයිද නැද්ද? ගොඩ වෙලා ඉවරයි. කවුද මේ පුද්ගලයා? ශ්‍රද්ධාව කුසල දහම්හි පිහිටලා ශ්‍රද්ධාව මැනවි කියලා ශ්‍රද්ධාවෙන් මතුවෙලා ඊට පස්සේ පවට තියෙන භය, ලැජ්ජාව දෙකෙන් මතුවෙලා
ඊළඟට වීරය උපදවගෙන ඊට පස්සේදී ප්‍රඥාව උපදවගෙන සසරින් උඩට මතුවෙනවා. අර ජලතලයේ උඩට මතුවෙනවා. මතුවෙලා ඊට පස්සේ මොකද කරන්නේ? මතුවෙලා මෙයා පිහිනගෙන යනවා. තරණය කරගෙන යනවා. ඒ තරණය කරගෙන යන කෙනා සෝ පංචන්තං ඕරම් භාග්‍යානං සංයෝජනානම් පරික්ඛයා ඕරම් භාග්‍ය සංයෝජන පහ දුරු කරලා අනාගාමි ඵලයටපත් වෙනවා. පංචෝරම් භාග්‍ය සංයෝජන දුරු කළා මොකද වෙන්නේ? අනාගාමි ඵලයටපත් වෙනවා. එතකොට මේ ඕරම් භාග්‍ය සංයෝජන දුරු කරලා අනාගාමි ස්වභාවයටපත් වෙන කෙනාව හඳුන්වා දීම සඳහා තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ 6 වෙනි අවස්ථාව ජලතලයේහි තරණය කරලා වැලිතලයේහි පහ පිහිටන කෙනා පතිගාද පත්තය ප්‍රතිගාදෙහි පිහිටන කෙනා කියලා පෙන්වා වදාළේ. දැන් ඇත්තටම මේ උපමාව ගැලපෙනවා හොඳටනේ. දැන් අනාගාමි ඵලයට පත්වෙච්ච කෙනාට කාමරාග පටික කියන ජලතලයේ තවදුරටත් අභියෝගයක් නෙමෙයි, තවදුරටත් පිහිනන්න දෙයක් නැහැ. දැන් පිහිනුම් ශූරයෙක් වුණත් අවසාන හරියට ඇවිල්ලා ජලතලයේ මොකද කරන්නේ? පිහිනලා කකුල වදින අවස්ථාව ආවට පස්සේ තව පිහිනන්න බෑනේ. එතකොට මොකද කරන්නේ? ඇවිදගෙන කකුල් දෙකෙන් තමයි එන්න තියෙන්නේ. හිටගෙන එන්න තියෙන්නේ. තරණය කළ අවසానයි. ඕරම් භාග්‍ය සංයෝජන ප්‍රහීන කළ ඉවරයි. දැන් ඇවිදගෙන එන්න තියෙන්නේ. හරිද? ඒ තමයි අනාගාමි අවස්ථාව. හරිද? ඊළඟට අන්තිම අවස්ථාව, අන්තිම පුද්ගල ස්වභාවය. කවුරු ගැනද කිව්වේ? ජලතලයෙන් ගොඩට ඇවිල්ලා වැලිතලෙහි පිහිටලා ගිමන් හරින කෙනා. එයා ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා එයාට මහණෙනි මම බ්‍රාහ්මණ කියලා කියනවා කියලා. බ්‍රාහ්මණ කියන වචනේ පාවිච්චි කරන්නේ බුදුහාමුදුරුවෝ ඊටාම ශ්‍රේෂ්ඨ කියන අදහසින්. නැතුව අර බුද්ධ කාලේ බ්‍රාහ්මණ අර්ථය නෙමෙයි. ශ්‍රේෂ්ඨ උතුම් ආර්ය කියන අදහසින් තමයි බ්‍රාහ්මණ කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. කතංච භික්ඛවේ පුග්ගලෝ උමුජ්ජිතා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ. ඉද භික්ඛවේ කච්චෝ පුග්ගලෝ උමුජ්ජති සාදු සද්ධා කුසලේසු ධම්මේසු සාදු හිරි සාදියොත්තප් සාදු කියලා ශ්‍රද්ධාව හිරිය ඔත්තප්පය ඊට පස්සේදී වීරය ප්‍රඥාවාදී ධර්මයන්ගෙන් සසරින් ඉල්පෙනෝ. සසරයට වැටෙන්නේ නැතුව මතු වෙලා පිනගෙන එනවා. පිනගෙන ඇවිල්ලා මොකද කරන්නේ? ඕරම් භාගීය සංයෝජන දුරු කරනවා. ඊළඟට සෝ ආසවානං කය අනාසවා ආශ්‍රවශ්‍ය ගල්ලා අනාශ්‍රව ස්වභාවයටපත් වෙනවා. ආශ්‍රව දුරු කරපු උත්තමෙක් බවටපත් වෙනවා. චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්තින් දිත්තේව ධම්මේසං අභිඥා සච්චිකත්ත උපසම්පජ්ජ විහෙරති. ඒකාන්තයෙන්ම ආශ්‍රවක්ෂයෙන් ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය ඒකාන්තයෙන්ම ඉහතාත්ම භාවයේහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැනගෙන තමන් විසින්ම අවබෝධ කළා තමන් විසින්ම දැන සාක්ෂාත් කරගෙන ඒට එළඹ වාසය කරනවා. ඒ කියන්නේ අරහත් ඵලයට පත් වුණා කියන එක. එවං කෝ භික්ඛවේ පුග්ගලෝ උම්මුජ්ජිතා තින්නෝ හෝති පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ. මහණෙනි මං ඒ කෙනාට බ්‍රාහ්මණ ආර්ය කෙනා ශ්‍රේෂ්ඨ පුද්ගලයා කියලා වදාරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. දැන් පුද්ගලයෝ 7 දෙනෙක් ගැන කිව්වා. ඔක්කොම ලයිතිද නැද්ද? ලයිතිනේ. දැන් මම මුලදී කිව්වා මේ 7 දෙනා ගැන කියන්න කලින් මොකක් බලාගන්න කියලාද? අපි ඉන්නේ කොතනද කියලා බලාගන්න කියලා. මොකද හිතන්නේ? ධර්මදේශනාව අවසන් කරන්න කලින් නිකමට අපි බලමු. අපි ගැන හිතලා. හරි? අපි සංසාරයට වැටිලා නියත මිච්ඡා දිට්ඨික වෙලා සංසාරෙටම ගිලිලා ගිහිල්ලා තියනවද දැනට? මේ වෙනකොට එහෙම වෙලා තියනවද? නියත මිච්ඡා දිට්ඨියට වැටලා තියනවද? නෑ. තාම නෑ නේ.
හරි. ඊට පස්සේ අපි දැන් යම් කිසි කුසලයක් අපි ළඟ තියනවද නැද්ද? ශ්‍රද්ධාවක් තියනවද නැද්ද? පවට භයක් තියනවද නැද්ද? පවට ලැජ්ජාවක් තියනවද නැද්ද? වීරයක් තියනවද නැද්ද? තියෙනවා. යම් මට්ටමක ප්‍රඥාවක් අනිත්‍ය දකින්න ස්වභාවයක් තියනවද නැද්ද? තියෙනවා. හරි. එතකොට මේ ස්වභාවය නැවත මිච්ඡා දිට්ඨික ස්වභාවයකට පත් වුණොත් තමයි දෙවෙනි අවස්ථාව. ඒ කියන්නේ අපිට අනතුරක් තියනවද නැද්ද? වෙන්න පුළුවන්ද බැරිද? වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. දැන් මේ විදිහට ඉඳලා කොහෙන් හරි තැනකින් අපිට කාමයන්ට අහුණු කාමයන්ට වැටුණොත් එහෙම අනිත් පැත්තට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා ශ්‍රද්ධාවත් නැති කරගෙන ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා මිච්ඡා දිට්ඨියට වැටිලා කොහේ හරි තැනක ගිහිල්ලා හිර වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉවරයි. එහෙම අනතුරක් තියෙනවා. හැබැයි අනතුරක් තිබුණාට තාම අපි කොහෙද ඉන්නේ? තාම අපි බෙල්ල වතුරට උඩින් තියාගෙන ඉන්නවා. හරි? අනිත් පැත්තට බලමු. හතරවෙනි අවස්ථාව. අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජනයන් දුරු කරලා නැහැ තාම. මම දන්නේ දුරු කරපු ඇත්ත ඉන්නවද කියලා මම නන්නේ. හරි? සෝතාපන්න ඵලයටපත් වෙලා නැහැ. එතකොට අපි සෝතාපන්න ඵලයටපත් වෙලා නැහැ. හැබැයි අපි අකුසලයට වැටිලා නියත මිච්ඡා දිට්ඨියට වැටිලත් නැහැ. එහෙනම් වැඩිපුර අපි ඉන්නේ කොයි පැත්තේද? තුන්වෙනි අවස්ථාවේ. එනේ? තුන්වෙනි අවස්ථාවේ. තුන්වෙනි අවස්ථාවේ ඉන්න කෙනාට තියෙන අනතුර මොකක්ද? කොයි වෙලාවක නමුත් කාමයන්ට වැටිලා කාමයන්ට ලඝු වෙලා කාමයන්ට නතු වෙලා මිච්ඡා දිට්ඨියට වැටෙන්න අවස්ථාවක් තියනවද නැද්ද? අනතුරක් තියනවද නැද්ද? තියෙනවා. ඒක තමයි තුන්වෙනි අවස්ථාවේ ඉන්න කෙනාට තියෙන අනතුර. තුන්වෙනි අවස්ථාවේ ඉන්න කෙනාට තියෙන වාසිය මොකද්ද? එයා මේ වෙනකොට ශ්‍රද්ධාව අඳුනගෙන ඉන්නවා. පවට තියෙන ලැජ්ජාව භය ඇතුව ඉන්නවා. සීලයක් ආරම්භ කළා තියෙනවා. සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරු කරනවා, බණ අහනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරයන්ග වැඩෙනවා. කුසල සීලයක් වැඩෙනවා. සසර ස්වභාවය අනිත්‍ය ස්වභාවය දකිනවා. ඒ කෙනා උත්සාහ කළොත් ඒ කෙනාට කොතනින්ද නවතින්න පුළුවන් ඉන්නේ? සෝතාපන්න ඵලයට යන්න පුළුවන්. සෝතාපන්න ඵලයට යන්න පුළුවන්. හරියටම කිව්වොත් මේ තුන්වෙනි අවස්ථාව කියන්නේ සෝතාපන්න මාර්ගස්ත අවස්ථාව. සද්ධානුසාරී ධම්මානුසාරී කියන මාර්ගයට පිළිපන් පුද්ගල ස්වභාවයක්. එහෙම නැත්නම් මාර්ගස්ත අවස්ථාව කිට්ටුවෙන් ඉන්න ස්වභාවයක් ඇටියට පෙන්වන්න පුළුවන්. සෝතාපන්න මාර්ගයට කිට්ටුවෙන් ඉන්න ස්වභාවයක්. මාර්ගස්තයම කියන්න බෑ. මොකද මාර්ගස්ත කෙනා අර ආර්ය පුද්ගලයාට දෙන්නට අයිති වෙනවනේ. එතකොට එයා පිරෙන්නේ. හැබැයි මේක පිරෙන්න පුළුවන්. හැබැයි මාර්ගයට කිට්ටුවෙන් ඉන්නවා. මාර්ගයට කිට්ටුවෙන් ඉන්නවා. ඒ නිසා මේ මහඟු අවස්ථාව ගිලිහව ගන්න එපා. අපි ඉන්නේ නිකන් මේ දෙලොවක් අතර තැනක. අපි කාමයන්ට වැටිලා අනිත් පැත්තට යොමු වුණොත් එහෙම අපි නතර වෙන්නේ පින්වතුනි දීර්ඝ සංසාරික ඉමක් කොනක් හොයන්න බැරි අගාධයක තමයි නතර වෙන්නේ. තව එක අඩියක් පස්සට තිබ්බොත් අපි එක අඩියක් පස්සට තිබ්බොත් සංසාරයට වැටුණොත් මේක අත්හැර ගත්තොත් ඉමක් කොනක් හොයන්න බැරි මහා අගක් මුලක් නොදන්න පතුළු අගාධයකට වැටෙනවා. අගාධ පතලකට වැටෙනවා. හැබැයි අපි තව එක පියවරක් කොහම හරි වීරෙන් ඉස්සරහට තිබ්බොත් අපි කොතනද යන්නේ? සෝතාපන්න ඵලයට. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වය සරණ යාම අගය කරන්න. කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න. සූත්‍ර දේශනා ශ්‍රවණය කරන්න. වීරය වඩන්න. සතිය වඩන්න. කායික්ම වාගේ ආධ්‍යාත්මික සුවයක් අඳුන ගන්න.
අනිත්‍යානුදර්ශී කෙනෙක් වෙන්න, අනිත්‍ය දකින්න කෙනෙක් වෙන්න. මේ ජීවිතයේ සෝවාන් ඵලයටපත් වෙන්න බැරි වුණොත්, ඔබ මිය ගියොත්, මේ ජීවිතයේ සෝවාන් ඵලයටපත් නොවි ඔය ඇත්තු මිය ගියොත්, මේ උත්සාහය ගඟට කැපූ ඉනි වගේ වෙන්නේ නැත. මොකද වෙන්නේ? ඊළඟට ලබන ඒකාන්තයෙන් ඊළඟ මතු භවයේ මේ ධර්මය දියුණු කරන්න අවස්ථාව හම්බ වෙනවා. මේ දියුණු කරමින් සිටිච්ච ධර්මය දියුණු කරන්න අවස්ථාව හම්බ වෙනවා. අනිවාර්යෙන් මේ ජීවිතේ ඔබ උත්සාහ කරලා, අවංක උත්සාහයක් අරගෙන, හැබැයි බොරුවට නෙමෙයි, අවංක උත්සාහයක් අරගෙන සෝවාන් ඵලයටපත් නොවි මිය ගියොත්, ඊළඟ භවයේ ඒකාන්තයෙන්ම සෝවාන් ඵලයටපත් වෙන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ නිසා හැම දිනාටම මේ ජීවිතේ හෝ ඊටාම නුදුරු ජීවිතයකදී මේ හතරවෙනි පුද්ගල ස්වභාවයටවත් පත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. රාගක්ඛයෝ නිබ්බානං ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විසිරුවා හැරීමට, ප්‍රචාරය කිරීමට, ධර්ම දානය සිදු කිරීම සඳහා මාතර කැකුණදුර ගෝල්ඩන් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි එස්.එච්. රජනායක මහතාගේ ප්‍රියාදර